දරුවනි අපි දැන් මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමට අදාළ ගැලපීම් සටහන් සාකච්ඡා කරමින් යන්නේ. අපි දැන් සාකච්ඡා කරන මේ එකකේ තුලින් තවත් ගැලපීම් කිහිපයක් සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. එකක් තමයි විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත යවන ලද භාණ්ඩ. ඉතින් මේකත් අපිට මූල්‍ය ප්‍රකාශනවලදී නිතර හමු වන ගැලපීමක්. මොකක්ද මේකේ අදහස් කරන්නේ? ළමයි ව්‍යාපාර ආයතන තමන්ගේ භාණ්ඩ විකිණීම සඳහා යොදා ගන්නා එක්තරා විකුණුම් ක්‍රමයක් තමයි මේක. මෙතින්දි වෙන්නේ ව්‍යාපාරයේ තම හිතවත් ව්‍යාපාරිකින්ට හිතවත් ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ වලින් කොටසක් යවනවා. යම්කිසි කාල සීමාවක් දීලා කියනවා මේ භාණ්ඩ තොගය ඔබගේ වෙළඳසැලේ තියාගෙන විකුණන්න. යම් හේකින් ඔබට මේ කාලය තුල මේ භාණ්ඩ තොගය විකුණ ගන්න බැරි වුණොත් මා වෙත ආපසු එවන්න. විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත යවන භාණ්ඩ කියන්නේ ඒකයි. නිශ්චිත කාල සීමාවක් දක්වලා කියනවා මේ කාලය තුල භාණ්ඩ විකිණීම කරන්න. එසේ විකිණීම කරන්න බැරි වුණොත් මේ භාණ්ඩ මා වෙත ආපසු එවන්න. උතර භාණ්ඩ ලබා ගන්නා පාර්ශවයට තියෙන වගකීම තමයි එයා උත්සාහ කරන්නට ඕනේ මේ කාල සීමාව තුළදී භාණ්ඩ විකිණීම කරන්න. යම් හේකින් Tamanට විකුණ ගන්න බැරි වුණොත් එයාගේ වගකීමක් තියෙනවා භාණ්ඩ තොගේ නැවත ආපසු යවන්න. උතර යවනවා කියන්නේ භාණ්ඩ යවුතනත්තාට නැවත භාණ්ඩ බාර දෙන්නට ඕනේ. දැන් මෙතනදී මේ ආකාරයට යවන භාණ්ඩ සම්බන්ධයෙන් අපිට දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ භාණ්ඩ තොගය විකිණීම සඳහා නිශ්චිත කාල සීමාවක් දක්වා තිබීම. දෙපාර්ශවයේ අතර ගිවිසගත් යම්කිසි කාල සීමාවක්. සමහරට ඒ කාල සීමාව මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, ඊට වෙනස් කාලයක් වෙන්නත් පුළුවන්. ඒක තමයි නිශ්චිත කාලයක් පැහැදිලිවම දක්වලා තිබෙනවා. ඒ වගේම මේ භාණ්ඩ දෙවෙනි ලක්ෂණය තමයි මේ භාණ්ඩ තොගයේ අවදානම හා ප්‍රතිලාභ තිබෙන්නේ භාණ්ඩ යවන ව්‍යාපාරයේ සතුවමයි. දැන් ඒ විසින් බීට මේ ක්‍රමයට භාණ්ඩ යවුවා කියලා භාණ්ඩ සම්බන්ධයෙන් අවදානම හා ප්‍රතිලාභ බීට මාරු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ භාණ්ඩ තොගයේ අයිතිය තියෙන්නේ යවන තැනත්තාට. භාණ්ඩ තොගය සම්බන්ධයෙන් තීරණ ගැනීම අයිතිය තියෙන්නේ භාණ්ඩ යවන තැනත්තාට. භාණ්ඩ තොගයෙන් ඇති වන ලාභ තියෙන්නේ භාණ්ඩ යවන තැනත්තාට. අවදානමයි මේ ප්‍රතිලාභයයි තියෙන්නේ භාණ්ඩ යවන පුද්ගලයාට. භාණ්ඩ తాවකාලික බාරකාරත්වයක් තමයි ලබන පුද්ගලයාට තිබෙන්නේ. හරි. ඊළඟට මේ භාණ්ඩ යවනකොට භාණ්ඩ වල පිරිවැයට යවන්නාගේ ලාභාන්තික එකතු කරලා තමයි යවන්නේ. භාණ්ඩ යැවීම කරන්නේ ඉන්වොයිස් මිලකට. ඒ ඉන්වොයිස් මිල හැදෙන්නේ පිරිවැයට යවන්නාගේ ලාභාන්තික එකතු කිරීමෙන් පස්සේ. දැන් අපිට නිදසුනක් වශයෙන් මේ බලන්න මේ ක්‍රමයට භාණ්ඩ යැවීම කරන්නේ මේ විදිහට. භාණ්ඩ වල පිරිවැය තියෙනවානේ. පිරිවැය ලාභය එකතු කරනවා. යවන්නාගේ ලාභය එකතු කරනවා. ඉන්වොයිස් මිල ගන්නවා. අපි පිරිවැය යවන්නා 120ක ලාභ තියෙන භාණ්ඩ යවනවා නම් 120 ඉන්වොයිස් මිල ගන්න 120යි. අපි තුමු භාණ්ඩේ පිරිවැය 4000 කියලා අපි තුමු. 40000 කියමු. 40000 120ක ලාභය. 40000 කියන්නේ 8000යි. එහෙනම් යවන ඉන්වොයිස් මිල කියන්නේ 48000යි. මේ ඉන්වොයිස් මිලක් සඳහන් කර යැවීමේ අදහස තමයි භාණ්ඩ ලබන පාර්ශවයට දැනුම් දෙනවා මේ භාණ්ඩ විකිණීත අවම විකුණුම් මිල. ඒතර අපි තුමු A හා B අතර නම් මේ ගනුදෙනු වෙන්නේ. එහෙනම් B ට භාණ්ඩ යැවීම කරන්නේ. ඒතර B දැනගන්න ඕනේ මේ භාණ්ඩ විකිණීමෙන් පස්සේ A ට කීයක් එවන්න ඕනද? 48000. B ට තියෙන ප්‍රතිලාභය තමයි ඒ 48000ට වඩා වැඩි මිලකට ඉන්වොයිස් මිලට වඩා මේ භාණ්ඩ වැඩි මිලට විකුණ ගන්න ලාභය. ඒක B ට අයිති. එයාට ප්‍රතිලාභයක් තියෙන්න එපා. ඒතර යවන්න තමන්ගේ ලාභය එකතු කරලා මිලට සඳහන් කරලා යවනවා. ලකුණු කරලා මිල ගන්න මේ විදිහට ලබන්නට තියෙන ප්‍රතිලාභය තමයි අර කොමිස් මුදලක් දෙන්නේ නැහැ. ඒ ඉන්වොයිස් මිලේ සඳහන් මිලට වඩා වැඩි මිලකට විකුණන්න ඕනේ. දැන් 48000ක වූ තොගය එයා වික්කොත් 50000කට 55000කට 60000කට ඒ ලාභය යාට. ඒතර එයා අවම වශයෙන් විකුණන්න ඕනේ ඉන්වොයිස් මිලට. මොකද නැත්නම් අර ඉන්වොයිස් මිල යවන්න ඕනේ. ඒ නිසා. ඒක මෙම ක්‍රමයට භාණ්ඩ යවනකොට දකින්න පුළුවන් ලක්ෂණයක්. හරි. එතකොට ළමයි දැන් මෙතනදී මේ ක්‍රමයට භාණ්ඩ යැවීම කළාම ඔය ලක්ෂණ දකින්න පුළුවන්නේ. ඒතොර ගිනුම් තැබීම කොහොමද වෙන්නේ? විකිණීමට හෝ ආපසු එවීමේ පදනමට භාණ්ඩ යවුවාම භාණ්ඩ යවූ අවස්ථාවේදීම
විකුණුම් ගනුදෙනුවක් සිදු වෙලා නැහැ. දැන් විකුණුම් ගනුදෙනුවක් සිදු වුණා අනිත්ව කියන්න ඕනේ නැහැ මේ භාණ්ඩ මගේ අයිතිය මගේ ප්‍රතිලාභ මට එහෙම කියන්න බෑනේ. විකරණ අයිතිය මාරු වෙන්න එපා. අයිතිය මාරු වීමක් වෙන්නේ නැහනේ. ඒ නිසා මේ භාණ්ඩ සම්බන්ධයෙන් ගිණුම් තැබීමේ නිවැරදි ක්‍රමයේ වශයෙන් පෙන්වා දීලා තිබෙන්නේ භාණ්ඩ යවන අවස්ථාවේදී සිහිවටන සටහනක්. නාමික සටහනක් පමණක් සඳහන් කරනවා. ගිණුම් තැබීමකින් තොරව අමතක වෙනවට වෙනම පොතක ලියලා තියෙනවා අහවලාට මෙන්න මේ භාණ්ඩ තොගේ විකිණීම හෝ ආපස් මේ පදනම මත යවලා තියෙනවා කියලා. භාණ්ඩ යවන අවස්ථාවේදී සිහිවටන සටහනක් තබාගෙන මේ කාලය තුල යම් දිනක මේ භාණ්ඩ ඒ ලබාගත් පාර්ශවයේ ගනුදෙනුකරුවෙකුට විකිණීම කළා නම් අන්න එදින තමයි ව්‍යාපාරයේ පොත්වල විකුණුම් වශයෙන් පොත්වල වාර්තා කරන්නේ. ඒ බීට භාණ්ඩ යවු මොහොතේ ලියන්නේ විකුණුමක් කියලා. සිහිවට සටහනක් දාගන්නවා. බී මේ භාණ්ඩ වෙනත් පාර්ශවයකට වික්ක කියන්නකො. විකිණීම සිදු කළ බව දැනුම් දුන්නාම අපේ පොත්වල ණයට විකුණුමක්සේ වාර්තා කරන්න ඕනේ. එහෙනම් ණයගැති පාලන ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර කරන්න ඕනේ. කවදාද? භාණ්ඩ තොගේ විකිණීම කලින් පස්සේ යම් හේකින් මේ ක්‍රමයට භාණ්ඩ යවලා තිබියදී එම කාල සීමාව තුළ අපි මාස 3ක් යාට කල් දුන්නා භාණ්ඩ විකුණන්න කියලා. මේ මාස 3 තුළ එයා විකුණලා තියෙන 100ට මුළු තොගෙන් 60යි. හිතන්නකෝ. මුළු තොගෙන් 60ක් විකුණලා ඉවරයි. එහෙනම් ඒ 60ක වටිනාකම ණයගැති පාලන ගිණුම හර කරලා විකුණුම් ගිණුමට බැර කරන්නට ඕනේ. එතකොට තව 40ක් ඉතිරිනේ. ඔය ඒක ඉතිරි තොගය එයාගේ බාරේ තියෙන්නේ. නමුත් එයාගේ බාරේ තිබ්බත් භාණ්ඩ ලබාගත් පාර්ශවයේ බාරේ තිබ්බත් එයාගේ ගබඩාවේ තිබ්බත් අපට අයිතියි. යව් ව්‍යාපාරිකයෙක් අයිතියි. ඒ නිසා විකිණීමට හෝ ආපසු එවීමට යවන ලද භාණ්ඩ වලින් ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ කොටසක් තවම ඉතිරි නම් ගිණුම් අර ආපසු එවීම කාලය තම අවසන් වෙලා නැහැ. ඒ තොගයක් ඉතිරි. ඒ ඉතිරි තොගය අපේ අවසන් තොගයක් වශයෙන් හඳුනා ගන්න ඕන. අපට අයිති තොගයක් වශයෙන් හඳුනා ගන්න ඕන. ඒ නිසා ඉතිරි තොගේ පිරිවැය හොඳට මතක ඉන්වොයිස් කරලා නෙමෙයි පිරිවැය අපේ අවසන් තොගයට එකතු කරන්නට ඕනේ. අපේ අවසන් තොගයට ඇතුළත් කරන්නට ඕනේ. ඒත් අපේ අවසන් තොගයට අපේ භෞතික තොගයට ඒක එකතු කරන්න ඕනේ. එකතු කරලා සම්පූර්ණ වටිනාකම තමයි අපගේ අවසන් තොගේ වශයෙන් ගිණුම් ගත කරන්නට ඕනේ. පැහැදිලිද? ඔය තමයි විකිණීමට ආපසු එවීමේ පදනම මත භාණ්ඩ යවුවාම සටහන් තබන නිවැරදි පිළිවෙත. මොකද්ද? භාණ්ඩ යවන අවස්ථාවේදී සිහිවටන සටහනක්. කර බැල වලින් තොර සටහනක්. නාමික සටහනක්. ගනුදෙනුකරු භාණ්ඩ ලබාගත් පාර්ශවයේ ඒ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම කොටසක් විකුණුවා නම් විකුණු තොගය ඉන්වොයිස් කළ මිල අපිට එන්න දිනවනේ ගාන ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඉතිරි තොගය අපේ වත්කමක්සේ හඳුනා ගන්න ඕනේ. අපේ අවසන් තොගයට එකතු කරන්න ඕනේ. කලප ගන්න ඕනේ. නමුත් සමහරක් අවස්ථාවලදී මේ ක්‍රමයට භාණ්ඩ යවලා තියෙන අවස්ථාවක භාණ්ඩ යවන අවස්ථාවේදීම අපේ පොත්වල විකුණුම් ලෙස සටහන් වී තිබෙන්න පුළුවන්. ඒක නිවැරදි පිළිවෙත නොවුනත් එහෙම සටහන් වෙලා තියෙන්න පුළුවන්. අපි දුන් සම්පූර්ණ තොගෙම අපි විකුණුමක්සේ පොත්වල ලියලා. ඒ කියන්නේ ණයගැති පාලන ගිණුම හර කරලා විකුණුම් බැර කරලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක බලන්න ඕනේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී අර භාණ්ඩ යව් ලබන පාර්ශවයෙන් විමසීම් කරලා බලන්න ඕනේ මේ බඩු තොගේ විකුණලාද කියලා. එයා කිව්වොත් ඔය මම විකුණුවා කියලා. එහෙමනම් අපේ පොත්වල කල් නැතුව මේක විකුණුමක්සේ වාර්තා වී තිබීම වරදක් නෑ. කොහොමද ඒ වික්‍රම පොත්වල විකුණුමක් වශයෙන් ලියන්නට එපා. නමුත් ප්‍රශ්න තියෙන එක නෙමෙයි. අපි භාණ්ඩ යවන අවස්ථාවේදීම ණයට විකුණුමක්සේ පොත්වල ලියාගෙන තිබෙනවා. නමුත් ඒ තොග එයා විකුණලා නැහැ. එක්ක සම්පූර්ණ තොගෙම විකුණලා නැහැ. එහෙම නැත්නම් කොටසක්වත් විකුණලා නැහැ. හැබැයි භාණ්ඩ විකුණන්න දුන් කාල සීමාව අවසන් වෙලත් නැහැ. එහෙම තව යට කල් තියෙනවා විකුණන්න. එහෙමනම් මෙතන ගැළපීමක් කළ යුතු තියෙනවා. මොකද්ද? අපි නොවිකුණු තොගයක් විකුණුමක්සේ පොත්වල වාර්තා වෙලා තිබෙනවා. එහෙමනම් භාණ්ඩ තොගේ සම්පූර්ණ විකුණලා නැත්නම් සම්පූර්ණ වටිනාකමම විකුණුම් වශයෙන් සටහන් වී තිබීම නිවැරදි කරන්න ඕනේ. එහෙනම් විකුණුම් ගිණුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරන්න ඕනේ. සම්පූර්ණ තොගෙම විකුණුමක්සේ පොත්වල වාර්තා වෙලා තියෙනවා. සම්පූර්ණ තොගෙම විකුණලා නැත්නම් විකුණුම් ගිණුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරන්න ඕනේ. නමුත් එයා කියනවා එයා 60ක් වික්කා කියලා. උතර අපි සම්පූර්ණ තොගෙම විකුණුමක්සේ විලා තියෙනවා. එයා 60යි විකුණලා තියෙන්නේ. තව 40ක් විකුණලා නැහැ. නමුත් අපි ඒකත් විකුණුම වශයෙන් පොත්වල ලියාගෙන තියෙනවානේ. එහෙමනම් ඒ වගේ අවස්ථාවක මුළු තොගෙම විකුණුමක් වශයෙන් පොත්වල වාර්තා වෙලා නම් ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ඉන් කොටසක් ඉතිරි තව විකුණලා නැත්නම් ඒ නොවිකුණු තොගේ ඉන්වොයිස් කළ මිල
අපි දැන් විකුණුම් වශයෙන් ලියලා තියෙන එකෙන් ඉවත් කරන්නට ඕනේ. එහෙනම් නොවිකුණු තොගේ ඉන්වොයිස් කළ මිල විකුණුම් කිරීම හර කරලා ණයගැති පාලන කිරීම බැර කරන්න ඕන. ඊට අමතරව මේ නොවිකුණු තොගය විකුණුමක් වශයෙන් ලියලා අපි විකුණුමක් වශයෙන් ලියලා තියෙන නිසා අයින් කළා වගේම ඒක අපේ අවසන් තොගේ වශයෙන් හඳුනා ගන්නට ඕනේ. ඒ තොගේ පිරිවැය අපේ අවසන් තොගයට ගැලපිය යුතුයි. පැහැදිලි නේද? ඔය තමයි විකිණීමට හෝ ආපොස් එවීමේ පදනම මත භාණ්ඩ යවා තියෙන අවස්ථාවක ගැලපීම කළ යුතු ආකාරය. සිහිවට සටහනක් වශයෙන් තබන නම් වික්කයෙන් පස්සේ විකුණුමක් වශයෙන් වාර්තා කරන්න ඕනේ. විකුණුම නැත්නම් ඉතිරි තොගය හඳුනාගෙන අවසන් තොගයට ගලප ගන්න ඕනේ. විකුණුමක් වශයෙන් වාර්තා වෙලා නම් නොවිකුණු තොගය විකුණුම් වශයෙන් වාර්තා වී තිබීම ඉවත් කරන්න ඕනේ. ඒ නොවිකුණු තොගයේ පිරිවැය අපේ අවසන් තොගයට ගන්නට ඕනේ. හරි. අපි අභ්‍යාස කිහිපයක් කරමු. දැන් මේ සටහන තුල මේ දේවල් අපි අතුලත් කරලා තිබෙනවා. හරිනේ? අභ්‍යාස අංක 30 බලන්න. 2020 මාර්තු 30ක දිනට කඳුරට ව්‍යාපාරයේ ගිණුම් පොත් වලින් පහත සඳහන් තොරතුරු ඔබට සපයනවා. මෙදාට භෞතික තොගය තියෙනවා ලක්ෂ 3ක්, ණයගැති තියෙනවා 2,40,000ක්, විකුණුම් තියෙනවා 14,50,000ක්. විකිණීම හෝ ආපොස් එවීමේ පදනම මත ගනුදෙනුකරුවන්ට 1,20,000ක් වූ පිරිවැය වූ භාණ්ඩ තොගයක් 1,50,000කට ඉන්වොයිස් කරලා යවලා තියෙනවා. 1,20,000යි පිරිවැය, හැබැයි 1,50,000කට තමයි ඉන්වොයිස් කරලා යවලා තියෙන්නේ. ආපොස් එවීමේ කාලයේ ඉක්ම නොවු මේ භාණ්ඩ තොගයෙන් 60ක් 2020 මාර්තු 30ක දිනට විකුණා ඇති බව අනාවරණය කරගෙන ඇත. තාම විකිණීමට දුන් කාලය නම් අවසන් වෙලා නැහැ. නමුත් 60ක් බඩු තොගයෙන් විකුණලා තියෙනවා. ලබාගත් පාර්ශවයේ. අපෙන් අහනවා පහත එක් අවස්ථාව යටතේ ගිණුම් වල ශේෂයන් ගණනය කරන්න. එකක් තමයි තොග යවන අවස්ථාවේ නාමික සටහනක්. ඒ කියන්නේ සිහි වටන සටහනක් තබා ඇතනම් කොහොමද මේ වටනාකම වෙන්නේ? දෙක තොග යවන අවස්ථාවේදී මුළු වටනාකම ණයට විකුණුම් ලෙස වාර්තා වී ඇතනම් නිවැරදි වටනාකම මොකද කොහොමද කරන්න ඕන කියලා අපි අහන්නේ. ගැළපීම කළ යුතු ආකාරය තමයි අහන්නේ. පළවෙනි අවස්ථාව භාණ්ඩ තොග යවන අවස්ථාවේදී සිහිවට සටහනක් ලැබුවා නම් මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? යවන අවස්ථාවේ සිහිවට සටහනක් ලැබුවා නම් ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට එයින් තොගෙන් යම් ප්‍රමාණයක් විකුණලා නම් ඒ විකුණු තොගය අපි ණයට විකුණුම් වශයෙන් හඳුනාගෙන වාර්තා කරන්න ඕනේ. නොවිකුණු තොගය ඉතිරි තොගය නොවිකුණු තොගයේ පිරිවැය අපේ අවසන් තොගයට ගැලපීම කරන්නට ඕනේ. එහෙනම් ගමු පළවෙනි කොටස. තොග යවන අවස්ථාවේ සිහිවටන සටහනක් තබා ඇතනම්. හරිද? ඒක අපි ගන්නවා අයන්න 2023 දිනට විකුණු තොගයේ වටිනාකම. දැන් මෙතන විකුණු තොගයේ වටිනාකම කීයද? යවු තොගයේ ඉන්වොයිස් කළ මිල කීයද? 1,20,000යි. ඒකෙන් 100 කීයක් විකුණලා තියෙනවද? 60ක්. ඒතර අපි 1,50,000ක බඩු යවුවා. මේකෙන් 60ක් තමයි විකුණලා තියෙන්නේ. හරිද? 1,50,000කට බහන්න අපි යවලා තියෙනවා. මේකෙන් 60ක් විකුණලා තියෙනවා. 60ක් කියන්නේ කීයද? 90,000යි නේද? එතකොට විකුණු තොගයේ වටිනාකම තියෙනවානේ. එතකොට විකුණු ලද තොගයේ වටිනාකම අපි ගලප ගන්නවා. දැන් මුළු තොගෙම සිහිවට සරණක් තබලා තියෙන නමුත් ඒකෙන් 90,000ක බඩු විකුණලා ඉවරයි. එහෙනම් අපි 90,000ක අපිට දැන් විකුණුම් කියන අයභාරය ඇති වෙලා ඉවරයි. එහෙනම් 90,000ක අපිට එයාගෙන් අපිට එන්නට ඕනේ. ඒක අපි ණයගැති පාලන කිරීම හර කරලා විකුණුම් කිරීම බැර කරනවා. විකුණු ලද තොගයේ වටිනාකම නේ මෙතින්. එහෙම එන්නට ඕනේ. ණයගැති පාලන කිරීම හර කීයද? 90,000යි. 90,000 කිව්වේ මෙතින් විකුණු තොගයේ ඉන්වොයිස් කළ මිල නේද? විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර 90,000යි. අන්නෝමයි යවන අවස්ථාවේදී සිහිවට සටහනක් තබන නම් ගැලපීම කරන්නේ විකුණු තොගයේ වටිනාකම ණයගැති පාලන ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර කරනවා. ඊට පස්සේ ඉතිරි තොගේ නොවිකුණු තොගේ ඉතිරි තොගේ බලනවා ඊට පස්සේ. නොවිකුණු තොගේ පිරිවැය. නොවිකුණු තොගේ පිරිවැය කොච්චරද? නොවිකුණු තොගේ පිරිවැය වෙනවා අර දැන් සම්පූර්ණ තොගේ පිරිවැය කීයද? 1,20,000යි මතකයිනේ ගානේ. උතර 60ක් නේ වික්කේ. නොවිකුණු තොගේ පිරිවැය වෙන්නේ ඉතිරි 40 නේද? දැන් මේ විකුණු තොගේනේ මිශ්‍රණය අපි කරන් බැලුවේ. විකුණුම් තොගේ නේද? එතකොට ඉතිරි තොගේ වෙන්න ඕනි ඉතිරි තොගේ පිරිවැය එහෙමයි වෙන්නේ. සම්පූර්ණයෙන්ම යවු තොගේ පිරිවැය 1,20,000යි. මේකෙන් 40ක්.
ඇයි සිර 40ක් මම ගත්තේ? සිර 60ක් වික්කා කියලා කියනව නේද? සම්පූර්ණ තොගේ පිරිවැය 1,27,000 දෙනවා. ඒකෙන් සිර 40ක්. ඒතර 1,27,000න් සිර 40ක් කියන්නේ 48,000යි. 48,000 අපි අවසන් තොගේට ගන්නට ඕනේ. හරිද? එහෙමනම් ඉතිරි තොගේට ගලප ගන්න ඕනේ ඒ 48,000. හරිද? ඒතර අපි ළඟ අවසන් තොගේ දැනට පවතින තොගේ තියෙනවා කීයක්ද? භෞතික තොගේ තියෙනවා ලක්ෂ 3ක්. ඒකට තව 48,000ක් උතකොට එකතු කරන්න ඕනේ. ඒකට තව 48,000ක් අපි එකතු කරන්නට ඕනේ නේද? ඒතර එහෙමනම් මෙහෙමයි වෙන්නේ. භෞතික තොගේ තියෙනවා ලක්ෂ 3ක්. මගර එකතු කරන්න ඕනේ නොවිකුණු තොගයේ පිරිවැය. කීයද රුපියල් අපි හොයාගත්ත මේ තියෙන්නේ 48,000යි. අවසන් තොගේ වටිනාකම එනම් කීයද? 3,40,000. අපි ගිණුම් තබන අවසන් තොගේ රුපියල් 3,40,000. එසා අවසන් තොගේ වටිනාකම 40,000. මේ 3,40,000 තමයි 40,000 නෙමෙයි 3,40,000 තමයි අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කරන්නේ. මේක තමයි එතකොට තොගේ වශයෙන් ගිණුම් තබන්නේ නේද? අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. $3,40,000. හරිද? ඔය විදිහට තමයි තොගේ යවන අවස්ථාවේදී සිහිවට්ට සටහනක් වශයෙන් තබලා තියෙනවා නම් ඉන් සිට 60ක් විකුණුම් නම් ඔය ආකාරයෙන් තමයි ගැලපීම වෙන්නට ඕනේ. ඒතර මේ ඉලක්කම් දෙක ණයගැති පාලන ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙනවා. ඒතර අර ඉලක්කම් ශේෂ පරීක්ෂණ ඉලක්කම් අතර වෙනස් වෙනවා. ඊට පස්සේ බලන්න මේක දෙවෙනි අවස්ථාව තොගේ යවන අවස්ථාවේ මුළු වටිනාකමම විකුණුම් ලෙස වාර්තා වෙලා තියෙන අවස්ථාවක. ඒ කියන්නේ පිරිවැය 1,80,000ක තොග 1,50,000කට ඉන්වොයිස් කරලා යවුවා. සම්පූර්ණ වටිනාකම අපි විකුණුම් වශයෙන් වාර්තා කරලා 1,50,000 විකුණුම් බැර කරලා ණයගැතියන්ට හර කරලා. නමුත් ඒ කතාව හරි 100%ක්ම බඩු විකුණලා නම්. නමුත් මේ අභ්‍යාසය කියවනේ කාලච්ඡේදයේ අවසාන වන විට විකුණලා තිබුණේ කීයද? 60යි. උතර අපි සම්පූර්ණ තොගෙම විකුණුම් වශයෙන් වාර්තා කරන් තියෙනවා. එහෙනම් විකුණලා නැහැ තාම 40ක්. ඒ නොවිකුණු තොගේ 40ක් තියෙනවා. ඒ නොවිකුණු තොගයත් අපි දැන් විකුණුම් වශයෙන් වාර්තා කරලානේ. එහෙනම් මොකද කරන්න ඕනේ? නොවිකුණු තොගේ ඉන්වොයිස් කළ මිල හඳුනාගෙන ඒක විකුණුම් සහ ණයගැතියන්ගෙන් ඉවත් කරන්න ඕනේ නේද? එහෙනම් පහලින් වෙනම පෙරවට ලියුවොත් නොවිකුණු තොගේ ඉන්වොයිස් මිල කීයද? සම්පූර්ණ ඉන්වොයිස් කළේ 1,50,000කටනේ. නොවිකුණු තොගේ ඉන්වොයිස් මිල 40ක්. 60ක් වික්කනේ. ඒතර 1,50,000න් 60ක් කියන්නේ කීයද? 60,000යි. දැන් වෙලා තියෙන්නේ මේ 1,50,000ම දැන් ණයගැති පාලන ගිණුම හර කරලා විකුණුම් බැරලා ඉවරයි. නමුත් ඒකෙන් 60ක් එසේ බැරවීම නිවැරදි. හර බැරවීම නිවැරදි. 40ක් තාම විකුණලා නැහැ. ඒ 40 අපිට විකුණුම් වශයෙන් හඳුනා ගන්න බෑ තාම. එහෙනම් විකුණුම් ගිණුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරන්න ඕනේ. 40 කියන්නේ 60,000ක්. විකුණුම් ගිණුම හර 60,000යි ණයගැති පාලන ගිණුම බැර වෙනවා 60,000. විකුණුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ඊළඟට ඒ නොවිකුණු තොගේ 40 පිරිවැය ගන්න එපා. ඒ පිරිවැය අපට අයිතියි. අපි අවසන් තොගට එකතු කරන්න ඕනේ ඉස්සෙල්ලා වගේ. ඒතර නොවිකුණු තොගේ පිරිවැය අපි අවසන් තොගට එකතු කරන්න ඕනේ. අපි අවසන් තොගේ කී දෙනා? භෞතික තොගය කීයක් තිබ්බද? රුපියල් ලක්ෂ 3යි නේ මතකද? මේකට එකතු කරන්න ඕනේ නොවිකුණු තොගයේ පිරිවැය. මේක හෙව්වොත් 1,20,000 සම්පූර්ණ තොගයේ පිරිවැය. මේකෙන් 40ක් නේ. ඒ කියන්නේ 48,000යි. එහෙමනම් දැන් 3,48,000යි අවසන් තොගේ වටිනාකම.
අවසන් තොගේ වටිනාකම රුපියල් 3,48,000. මේක තමයි අපි අවසන් තොග ගිණුම හර කරලා වෙළඳ ගිණුම බැර කරන්නේ. දැන් මේ අවස්ථා දෙකේදීම විකුණුම් සහ ණයගැතියන්ගේ වටිනාකම් වල වෙනසක් වෙන්නත් බෑ. අවසන් ප්‍රතිඵලය නිවැරදි විය යුතුයි. අපි ඔන්න පොඩ බලමු ආපහු ගිහිල්ලා. දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම මම පෙන්නනවා මෙහෙම. මෙතන පළවෙනි අවස්ථාව විකුණුම් ණයගැතිය. මේ ඔබට දැනගැනීම මම මේ සඳහන් කරන්නේ. දැනට පවතින ශේෂය තියෙනවා. කීයද විකුණුම්? විකුණුම් 14,50,000යි ණයගැතියෝ 2,40,000යි නේ. විකුණුම් 14,50,000යි නේ. ණයගැතියෝ 2,40,000යි. තර අංක 1 කියන අවස්ථාවේදී කොහොමද අපි කළේ? සම්පූර්ණ තොගේ නාමික සටහනක් වශයෙන් දාලා තියෙනවා. විකුණු තොගේ වටිනාකම 90,000 අපි ණයගැතිය හර කරලා විකුණුම් බැර කරා නේද? බලන්න මොකද වෙන්නේ කියලා. ණයගැතියෝ හර කළා 90,000ක්. විකුණුම් බැර කළා 90,000ක්. මේ පළවෙනි අවස්ථාවේදී නේ. එතකොට දැන් එන විකුණුම් වල වටිනාකම කීයද? 14,50,000යි 90,000 එකතු කළාම බලන්න කීයද කියලා? 0.914යි 15,40,000ක් දෙනවා නේද? ඒතර 14,50,000 කියන්නේ කාල විකුණුම් සටහන් වෙලා නැහැ එතකොට. විකිණීමට ආපසීමට යවු භාණ්ඩවල විකුණුම් වටිනාකම සටහන් වෙලා නැහැ. ඒතර ඒ 90,000 බැර වෙනවා. ඒතර නම් සම්පූර්ණ විකුණුම් 15,40,000 තමයි ආදායම් ප්‍රකාශනට යන්නට ඕනේ. ඒ වගේම ණයගැතිය තුලත් මේ 2,40,000 තුල මේ 90,000 වාර්තා වෙලා තිබුණේ නැහැ. ඒතර සම්පූර්ණ වටිනාකම වෙන්නේ 3,30,000යි ජංගවත්කම් වලට ආයුතු ණයගැත ශේෂය. දෙවන අවස්ථාවේදී විකුණුම් වල වාර්තා වෙලා තියෙනවා. අර මේ 14,50,000 කියන්නේ විකිණීමට ආපසු යවු භාණ්ඩවල වටිනාකමත් එක්ක. ඒ නිසා තමයි අපි නොවිකුණු තොගේ වටිනාකම අයින් කළේ. විකුණුම් කිරීම හර කරලා ණයගැතියන්ට බැර කළා. පැහැදිලි නේද? හොඳයි. අපි තව අභ්‍යාසයක් කරමු. ගන්න ප්‍රශ්න අංක 31. සෙන්කඩගල වෙළඳ සැලේ 2020 මාර්තු 31 දිනට පහත් සඳහන් ශේෂයන් දක්වන ලැබුණි. විකුණුම් 7,42,000යි ණයගැතියෝ 3,24,000යි තොගය තියෙනවා 80,000. වර්ෂය තුලදී විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත ගනුදෙනුකරුවන්ට පිරිවැය 40,000ක භාණ්ඩ පිරිවැයට සැර 20ක ලාභයක් සහිතව ලාභාන්තිකයක් සහිතව එකතු කරලා ඉන්වොයිස් කරලා තියෙනවා. භාණ්ඩ ආපසු එවීමේ කාලය ඉක්ම නොවූ අතර මේ බඩු තොගෙන් හරි අඩක් මාර්තු 31 දින විකුණා ඇත. පිරිවැය 40,000ක වූ භාණ්ඩ පිරිවැයට සැර 20ක ලාභාන්තිකයක් ගලපලා ගනුදෙනුකරුවෙකුට යවලා තියෙනවා. මුළු තොගෙන් සිට 50ක් කාලච්ඡේදයේ අවසාන වන විට විකුණලා තියෙනවා. අපෙන් අහනවා ප්‍රශ්න තුනක්. එක තොගේ යවන අවස්ථාවේ මුළු වටිනාකම ණයට විකුණුම් ලෙස වාර්තා වී ඇතැයි සලකා ගැලපුම් කිරීමට අදාළ ගිණුම් විකුණුම් ගිණුමයි ණයගැති ගිණුමයි අහනවා. ඉතිරි තොගේ නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශන උද්ෘතයන්. ඇදෙන්නේ භාණ්ඩ යවන අවස්ථාවේ සිහිවට සටහන නෙමෙයි සම්පූර්ණ වටිනාකමම ණයට විකුණුමක්සේ සලකා ගිණුම් තබලා නම් නමුත් දැන් විකුණලා තියෙන සිට 50නේ. ඒ ගැලපීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ලෙජර් ගිණුම් ඒ වගේම නිවැරදිත්වයේ වටිනාකම සහ මූල්‍ය ප්‍රකාශන උද්ෘතයන් තමයි අපෙන් අහන්නේ. හොඳයි. ප්‍රශ්නේ පළවෙනි කොටසට පිළිතුරු දීම සඳහා ණයගැති පාලන ගිණුමයි විකුණුම් ගිණුමයි හදාගන්න ඕනේ. හදලා මේවා දැන්ට පවතින ශේෂයන් දාගන්නත් ඕනේ. පවතින ශේෂය මෙන්න කීයද බලන්න. විකුණුම් 7,42,000ක් තියෙනවා. ණයගැතියෝ 3,24,000යි. ණයගැතියන් හර කරනවා ශේෂය කියලා 3,24,000ක් විකුණුම් බැර කරනවා ශේෂය කියලා 7,20,000ක් නේ. අර නේද? 7,42,000ක් නේ. විකුණුම් බැරන 7,42,000ක්. දැන් තොරතුරු බලන්න නැවත කොහොමද කිව්වේ කියලා. විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත ගනුදෙනුකරුවන්ට පිරිවැය 40,000ක තොග යවලා තියෙන්නේ. සිර 20ක ලාභ තියාගෙන. તો යවතුගේ ඉන්වොයිස් කළ මිල 40,000 නෙමෙයි මේකට සිර 20ක් ලාභ සහිත වෙනවනේ. ලාභය එකතු කරලා මුළු තොගෙම දැන් විකුණුම වශයෙන් වාර්තා වෙලා තියෙනවා. නමුත් සිර 50යි විකුණලා තියෙන නේද? අපි ඉස්සෙල්ලාම බලමු නම් යවතුගේ ඉන්වොයිස් කළ මිල කීයද? පිරිවැයට සිර 20ක් ලාභ එකතු කරලා තියෙනවා නේද?
යවන ලද තොගයේ ඉන්වොයිස් මිල අන්න මෙහෙමයි 40000 කියන්නේ පිරිවැයනේ. දැන් පිරිවැය 100 නම් 20ක ලාභයක් තියාගෙන යවන්නේ 100 කීයද 20ට. 40000 කියන්නේ පිරිවැය නොත් 100. යවු මිල හොයන්න වැඩි කරන 120. 40000 බෙදීම 100 වැඩි කිරීම 120. උත්තරේ 48000. යවු තොගේ ඉන්වොයිස් කළ මිල තියෙනවා 48000ක්. හොඳට තේරුම් ගන්න. එතකොට දැන් 50නේ විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ 50ක් ඉතිරිනේ. එහෙනම් අපි දැන් වෙලා තියෙන මුළු 48000ම අපි දැන් විකුණුම් බැර කර ණයගැතිව හර කරලා තියෙනවා. ඒක නිවැරදි වෙනවත් මුළු තොගෙන් විකුණලා ඉවර නම්. නමුත් විකුණලා තියෙන්නේ කීයද 50යි. එහෙනම් අපි නොවිකුණු තොගේ ඉන්වොයිස් මිල ගන්න ඕනි. විකුණුම් කිරීම හර කරලා ණයගැතියන්ට බැර කරන්න. මෙහෙම ලියනවා අපි නොවිකුණු තොගේ ඉන්වොයිස් මිල කොච්චරද? සම්පූර්ණ තොගෙන් 50ක් නේ 48000 නේ ඔක්කොම තොගේ මේකෙන් 50ක්. 48000 50 කියන්නේ 24000. නොවිකුණු තොගේ ඉන්වොයිස් කළ මිල තියෙනවා 48000 50ක් 24000යි. මේ 24000 දැන් මොකද කරන්න ඕනේ? දැන් මුළු 48000 විකුණුම් වශයෙන් වාර්තා වෙලානේ. නමුත් 50ක් විකුණලා නැහැ. එහෙනම් 24000ක් අපි විකුණුම් සහ ණයගැතියන්ගෙන් ඉවත් කරන්න ඕනේ. එහෙනම් විකුණුම් කිරීම හර ණයගැතියෝ බැර. විකුණුම් කිරීම හර කරනවා 24000ක්. ණයගැති කියලා ණයගැතියන්ට බැර කරනවා 24000ක් විකුණුම් කියලා. විකුණුම් කිරීම හර ණයගැතියෝ බැර. ඔන්න ඔය ගැලපීම. ඒ අනුව ණයගැති පාලන කිරීම අනුව දැන් නිවැරදි ණයගැති ශේෂය කීයද? 3,24,000න් 24000ක් අයින් වෙනවා. ඔර නිවැරදි ණයගැති ශේෂය වෙන්නේ ලක්ෂ 3යි. ඔයාලගේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම දාන ණයගැතියෝ ලක්ෂ 3යි. විකුණුම් ගිණුමෙන් ආදායම් ප්‍රකාශනයට කීයක් යා යුතුද? හත් ලක්ෂ 40000ක් තියෙනවනේ. ඒ ආදායම් ප්‍රකාශනයට යා යුතු ගණන වෙන්නේ ඉතිරි ගණන. 12යි 3යි 4යි කීයද? 7,18,000යි. මේක තමයි ආදායම් ප්‍රකාශනයට යන ගණන. අපි ආදායම් මූල තත්ත්ව ප්‍රකාශන උද්ෘතයෙන් අහනවනේ. ඒතර මෙතන ආදායම් ප්‍රකාශන දාන්නේ 7,18,000යි. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තරය හරියි. දෙවෙනි කොටසෙන් බලාපොරොත්තු වෙනවා ඉතිරි තොගේ නිවැරදි වටිනාකම. ඉතිරි තොගේ නිවැරදි වටිනාකම ගන්න කොහොමද? දැනට භෞතිකව ගණනය කළ තොගේ බලනවා. අර විකිණීමට හෝ ආපසු වීමට යවූ තොග වලින් 50ක් විකුණලා නැහැනේ. එහෙනම් නොවිකුණු තොග අපට අයිතියි. ඒ නොවිකුණු තොගේ පිරිවැය ඒකට එකතු කරන්න ඕනේ. එතන මෙහෙම ලියනවා. භෞතික තොගය කියන්නේ දැනට පවතින තොගය කීයද? භෞතික තොගේ බලන්න ශේෂ පරිස්සම කීයක් තියෙනවද? භෞතික තොගේ වටිනාකම ශේෂ පරිස්සමෙන් දීලා තියෙනවා 80000 කියලා නේද? 80000යි මේක එකතු කරන්න ඕනේ නොවිකුණු තොගයේ පිරිවැය. නොවිකුණු තොගයේ පිරිවැය කීයද? 40000යි සම්පූර්ණයෙන්ම යවූ තොගය පිරිවැය එකෙන් 50ක්. 40000න් 50ක් කියන්නේ කීයද? රුපියල් 20000යි. යවූ සම්පූර්ණ තොගයේ පිරිවැය 40000නේ. ඒකෙන් 50ක් විකුණලා. එhmenan අපේ ඉතිරි තොගයේ නිවැරදි වටිනාකම කීයද? රුපියල් ලක්ෂයයි. ඔනිසා තොගේ වටිනාකම කීයද? රුපියල් ලක්ෂය. මේ ලක්ෂය තමයි අපි අවසන් තොග ගිණුම හර කරලා වෙළඳ ගිණුම බැර කරන්නේ. ආදායම් ප්‍රකාශනය බැර කරන්නේ. පැහැදිලිනේ? හොඳයි. ප්‍රශ්නේ තුන්වෙනි කොටස බලන්න. මූල්‍ය ප්‍රකාශන උද්ෘතයන්. මූල්‍ය ප්‍රකාශන අපිට එනවා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් සහ විකුණුම් පිරිවැය දාන්න වෙනවා. සහ ශේෂ පත්‍රයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් පෙන්වන්නට වෙනවා. අපි එනම් බලන්න අපි. දැන් අපි මූල ප්‍රකාශ වලට ගමු. අර සම්පූර්ණ තොරතුරු අවසන් තොගයේ වටිනාකම දැන් රුපියල් ලක්ෂයනේ. දිසටන අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. අවසන් තොග ගිණුම හර
වෙළඳ කිරීම බැර නේද? අවසන් තොග කිරීම හර කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දාගන්න තොගය. දැන් තොගය කියලා දාන කීයද? ලක්ෂයයි. ඊළඟට වෙළඳ කිරීම බැරනේ. වෙළඳ කිරීම බැර කරනවා කියන්නේ විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කළ අවසන් තොගය කියලා දාන කීයද? විකුණුම් පිරිවැය සෙවීමේදී අවසන් තොගයේ පිරිවැය වශයෙන් දාන කීයද? රුපියල් ලක්ෂයයි. ඔන්න දැන් තොගේ නිවැරදි කළාම වාර්තා කළා. නිවැරදි කළාගේ අවසන් තොග ගිණුම හර වෙළඳ කිරීම බැර. ඊළඟ තව ගිණුම් දෙකක් තිබ්බනේ. තව ගිණුම් දෙකක් අපිට ළඟ තියෙනවානේ. ණයගැති පාලන කිරීමයි විකුණුම් කිරීමයි. ණයගැති පාලන කිරීමේ අවසන් ශේෂය කීයද ආවේ? ලක්ෂ 3ක්. මේක දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල දාගන්න ණයගැතියෝ ලක්ෂ 3යි. හරිනේ? ඊළඟට විකුණුම් කිරීම බලන්න. විකුණුම් කිරීමේ තියෙන වෙනස අපි ගැලපීම කළාන් පස්සේ වෙනස ආවා කීයද? 7,18,000ක්. මේක තමයි ආදායම් ප්‍රකාශන රියායතුව වගේ. මෙතන හර 7,18,000ක් ආදායම් ප්‍රකාශනයේ බැර කරනවා කියන්නේ විකුණුම් ආදායම වශයෙන් දාගන්න 7,18,000ක්. විකුණුම් කියන තැන. විකුණුම් 7,18,000යි. ඔන්න ඔය ගැලපීම සිදු කිරීමෙන් පසුව මූල ප්‍රකාශවල උද්ෘතයන් පෙන්වනවා. ආදායම් ප්‍රකාශනයේ හා මූල තත්ත්ව ප්‍රකාශනයේ. ඔන්නෝමයි ඔය ගණන සම්පූර්ණ වෙන්නට ඕනේ. හොඳයි අපි ඊළඟට හදන්න බලාපොරොත්තු වෙනවා නැවත තවදුරටත් මේ දක්වා අපි කතා කර තිබෙන ගැළපෙළි සටහන් සම්බන්ධ කරලා නැවතත් ගැළපෙළි සටහන් සහිත මූල ප්‍රකාශනය. අපි යමු ඊළඟ අභ්‍යාසයට. මේක සම්පූර්ණ මූල ප්‍රකාශනය ගැළපෙළි සටහන් සහිත. ඔබ දන්නවා ගැළපෙළි සටහන් සහිත මූල ප්‍රකාශන හදනකොට අපි මුලින්ම ගණන හොඳට කියවන්න ඕනේ. ඊට පස්සේ ගාන එකවර රෝල් කර ගන්න ඕනේ. ඊට පස්සේ ගැළපුම් සටහන් වලින් පටන් අරගෙන ශේෂ පිරිසෙන් පහළට එන්නට ඕනේ. අවසානයේ එකතු කිරීම කරන්නේ නේ. හොඳයි. අපි ගණන ඉස්සලාම කියවමු. 2020 මාර්තු 31 දිනට රවීන් වෙළඳ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පහත දැක්වේ. රුපියල් 10 වලින් සංඛ්‍යා දී තිබෙන්නේ දේපල පිරියතා උපකරණ පිරිවැයට සමුච්චිතශ ස්ථිර 10 ස්ථාවර තැන්පතු වෙළඳ ලැබිය යුතු මුදල් වෙළඳ ගෙවිය යුතු මුදල් වෙළඳ ලැබිය යුතු මුදල් කියන්නේ ණය ගෙති ශේෂය වෙළඳ ගෙවිය යුතු මුදල් කියන්නේ නැහිමියෝ මුදල් හා බැංකු ශේෂය ආරම්භක ප්‍රාර්ථනය ගැනලි අපස යවුම් විකුණුම් ගැනුම් ආරම්භක තොගය වෙනත් ආදායම් බෙදහැරීම වියදම් පරිපාලන වියදම් මූල්‍ය වියදම් ඊළඟ තියෙනවා පහත දැක්වෙන අතිරේක තොරතුරු වලට සපයාත එකක් 10 වලින් සංඛ්‍යා තිබෙන්නේ 2020 මාර්තු 31 දිනට තොගේ පිරිවැය 30000යි ශුද්ධ ප්‍රලබ්ධගේ 26000යි කියලා කියනවා. දෙක ස්ථාවර තැන්පතු මත පොලිය 2020 මාර්තු 31 දිනට ලැබී නොමැති බැවින් පොත්වල ගිණුම් තබලා නැහැලු. 3 2020 මාර්තු 31 දිනට කලින් ගෙවූ බෙදාහැරීම වියදම් 10000ක් වූ අතර උපජිත පරිපාලන වියදම් 5000කුත් තියෙනවා. 4 ඊළඟ වර්ෂය සඳහා ගෙවන ලද රුපියල් 1230ක ගෙවල් කුලිය පරිපාලන වියදම් යටතේ සටහන් කර ඇත. පරිපාලන වියදම් වල ගැලපුම් දෙකක් තියෙනවා මේ කරන්නේ. 5 රුපියල් 200ක බඩු තොගයක් රවින් සිය පෞද්ගලික පාවිච්චියට රැගෙන ගොස් ඇති අතර ඒ ගැන සටහන් තබලා නැහැ. 6 වර්ෂය තුළදී විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත පිරිවැයට සිර 20ක ලාභයක් එකතු කර යවූ භාණ්ඩ ඉන්වොයිස් මිලට 24480කි. ආපසු එවීමේ කාලය ඉක්ම නොවූ මෙම භාණ්ඩ තොගය 2020 මාර්තු 31 දින වන විට සිර 60ක් විකුණ ඇති අතර භාණ්ඩ යවන අවස්ථාවේදී මේ තොගේ නාමිකව පොත්වල සටහන් තබා ඇත. එම කියලා අවසානයේ ඔබෙන් අහනවා පහත සඳහන් දෑ පිළිල කරන්න. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය ආයන 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය අහන්න. අපි දැන් ගණන කියවුවා. දැන් ගානේ අවශ්‍ය කරන දේවල් රුල් කරමු. මුලින්ම ආදායම් ප්‍රකාශන රුල් කරගන්න මේ විදිහට තීරු තුනක් සහිතව රවින්ගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. විකුණුම් ආදායම් දාන පෙළ දෙකක් තියෙනවා. විකුණුම් පිරිවැය ගන්න පෙළ හතක් අටක් තියෙනවා. ඊට වෙනත් ආදායම් බෙදහැරීම වියදම් මේක පොඩ්ඩයි තිබුණේ දෙකක් පරිපාලන වියදම් තුනක් විතර වෙනත් වෙන දෙකක් විතර මූල්‍ය වියදම් දෙකක් තුනක් විතර. ඊට පස්සේ මූල තත්ත්ව ප්‍රකාශනය රුල් කරන්න ඕන රවින්ගේ ව්‍යාපාරය 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. මුලින්ම ජංගම නොවනවත්කම් එයට දේපල පිරිත උපකරණ පිරිවැය සමුචිතශය ධාරණාගය පිරි තුනක් වගේ ඇති ජංගවත්කම් පිරි පහක් වගේ ඇති අතර මුළුවත්කම් වෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම්
හිමිකමට පිළිතුරු 4ක් ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. අවසාන හිමිකම හා වගකීම් වල එකතු වෙනවා. ওই විදිහට තමයි සම්පූර්ණයෙන්ම ගණන රෝල් වෙන්නට ඕනි. දැන් අපි ආදායම් ප්‍රකාශන රෝල් කරලා ඉවරයි, මුළු ප්‍රකාශනත් රෝල් කරලා ඉවරයි නේද? දැන් අපිට තියෙන්නේ ගණන් හදන්න පටන් ගන්න. අපි කියවනේ කොහෙන්ද පටන් ගන්න කියලා? ගණන සෑදීම ආරම්භ කරන්නේ කොහෙන්ද අපි? ගැලපුම් සටහන් වලින් නේද? ගැලපුම් සටහන් වලින්. ඒ වගේම අවශ්‍යතාවන් වලදී පෙරවැඩක් පෙන්වන්න ගණනය කිරීම කරන්න පුළුවන් අපිට. ගැලපුම් අංක 1 අවුරුද්ද අවසානයේ ඉතිරි තොගේ පිරිවැය 30000ක් වූ අතර ශුද්ධ උපලබ්ධගේ 26000යි. ඔබ දන්නවා පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධගේ අඩු නම් ලියහැරීමක් අවශ්‍යයි නේද? එහෙනම් අපි මේක ගලපන ආකාරය වෙනම පෙන්වමු කරමු පෙරවැඩවල. පෙරවැඩ 1 අපි තොග ගිණුම පෙන්වමු කරමු. අවසන් තොගේ පිරිවැය ගාන දෙනව නේද? කීයද පිරිවැය කිව්වේ? 30000 නේද? අවසන් තොගේ පිරිවැය 30000 කියලා කිව්වනේ මෙතන. පිරිවැය 30000 ශුද්ධ ප්‍රත්‍යගේ 20000 නේද? 26000. අවසන් තොගේ පිරිවැය 30000 ඉස්සරහට මොකද්ද? තොග ගිණුම හර කරනවා 30000ක් වෙළඳ ගිණුම කියලා. දැන් ආදායම් ප්‍රකාශනය කියලා නේද? එතන හර 30000යි වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවට ආදායම් ප්‍රකාශනයෙන් විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරන්නට ඕනේ නේද? ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරනවා නේද? මේ පහළින්ම වගේ නේද? ඉතින් අපි දාමු අඩු කළා අවසන් තොගය මැදලට දාගෙන වරහන් තුන 30000ක්. උන් අපි අවසන් තොගේ පිරිවැය වාර්තා කළා. මොකද වෙළඳ ගිණුමට යන්නේ පිරිවැය. ආදායම් ප්‍රකාශනයේ දරලාභී සෙවීමේදී විකුණුම් පිරිවැය සෙවීමේදී ගන්නේ පිරිවැයට. එහෙම කරන්න ඕනේ කියලා අපි එදා කතා කරන්නේ. ඊළඟට බලන්න මේ තොගේ ශුද්ධ ප්‍රත්‍යගය මීට වඩා අඩුයි කියලා කියන්නේ නේද? තොගේ ශුද්ධ ප්‍රත්‍යගය කීයද? 26000යි. එහෙනම් 30000යි පිරිවැය. තොගේ පිරිවැය 30000යි ශුද්ධ උපලබ්ධයගය 26000 නම් තොගේ ලියහරින්න ඕන කීයකින්ද? 4000. 4000ක් තොගේ ලියහරින්න ඕනේ. 4000 දෙසටහන මොකද්ද? තොගේ ලියහැරීමේ ගිණුම හර තොගේ ගිණුම බැල. තොගේ ගිණුම බැල කරනවා 4000ක් ලියහැරීම කියලා. තොගේ ලියහැරීමේ ගිණුම හර. එහෙම ගිණුමක් අවශ්‍යම නැහැ. තොගේ ලියහැරීමේ ගිණුම හර කළා නම් මේක කොහරද යන්නේ? ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම්. තොගේ ලියහැරීමේ ගිණුම හර කියලා හිතාගෙන අපි ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වල දාගමු. තොගේ ලියහැරීම කියලා. කීයද? 4000. දැන් තොගේ ගිණුම තුලනය කළ ගන්න ශේෂය. මේක තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම දාන අගය. 30000ක් තියෙනවා තොගේ පිරිවැය. 4000 ලියහැරීමෙන් පස්සේ තෝ ශුද්ධ ප්‍රත්‍යගය ඉබේම ගිණිමින් එනවා. 26000. මේක තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ තොගේ වශයෙන් දාන ජංගවත්කම් වල. පියම් මූල තත්ත්ව ප්‍රකාශනයේට ජංගවත්කම් වල දාගමු තොගය. නැත්නම් අවසන් තොගය කී දෙන ගාන මැදට දාගන්න 26000. ඔන්නෝමයි ඔය ගණනේ පළවෙනි ගැලපීම කරන්න ඕනේ. පළවෙනි ගැලපීම තමයි අවසන් තොග ගැලපීම නේද? අපි කළා. අපි ගැලපීම එකකින් ඉවර කරමු. දැන් පළවෙනි ගැලපීම කරලා ඉවරයි නේ. 2 ස්ථාවර තැන්පතුව මත පොලිය 2020 මාර්තු 31 වෙනිදාට තාම ලැබිලා නැහැ. ඒ නිසා ගිණුම් තබල නැහැ. කීයද පොලිය? බලන්න ස්ථාවර තැන්පතුව කොච්චරක් තියෙනවද? මේ තියෙන ශේෂ පිරික්සුමේ 10 ස්ථාවර තැන්පතුව 10000ක් තියෙනවා. 10 කියන්නේ පොලිය අනුපාතය. එතකොට 10000ක් තියෙන ස්ථාවර තැන්පතුව 10ක් පොලිය අපිට ලැබෙන්න ඕනේ. ලැබිලා නැහැ. ලැබී යුතු පොලියක් තියෙනවා නේද? අපි නම් බලමු මේක වාර්තා කරන්න. අපි දාමු ඊළඟ පෙරට අංකයේ වශයෙන් පෙරට අංක 2 ලැබිය යුතු
ස්ථාවර තැන්පතු පොලිය කීයද 10000ක් තිබුණ ස්ථාවර තැන්පතුනේ 10 වලින් බලමු හරිද කියලා මේ තියෙන්නේ. ඔව් 10යි 10 වලින් 10000ට 10ක්. 10000ට 10ක් කියන්නේ කීයද 1000යි. දැන් මේ පොලිය කොහොමද ඉස්සරහට තබන්නේ? ලැබිය යුතු පොලි හර වෙනවා පොලි ආදායම් නැත්නම් ලද පොලි ඕන එකක් පොලි ආදායම් බැර වෙනවා. ලැබිය යුතු පොලි කියනම හර පොලි ආදායම් කියනම බැර. ස්ථාවර තැන්පත් සඳහා පොලි 7ක්වත් ලැබිලා නැහැ. මුළු ප්‍රමාණයමද හිඟයි උපචිතයි. 10000 ලැබිය යුතු පොලි කියනම හර ලැබිය යුතු පොලි කියනම හර වෙනවා කියන්නේ කොහරද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම්. දෙනවා ලැබිය යුතු පොලි 10යි නේද? 1000ක් නේ. ලැබිය යුතු පොලි කියනම හර වෙනුවට මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම්. හැම වෙලාවෙම ගැලපුමක් ස්ථාන දෙකක වාර්තා වෙන්න ඕනේ. ඊළඟ පොලි ආදායම් ගිණුම බැර. පොලි ආදායම් ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශනයේ යා යුතු වෙනත් ආදායමක්. ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් තුන දාගමු. පොලි ආදායම වෙනත් ආදායම පොලි ආදායම් කී වටනාකම 10යි. හරිනේ? ඔන්න ගැලපිලංක දෙක අපි ගැලපීම වාර්තා කළා. ලැබිය යුතු පොලි වාර්තා කරලා ලැබිය යුතු පොලි ගිණුම හර පොලි ආදායම් ගිණුම බැර. අපි යමු ඊළඟ ගැලපීම කරන්න. ඊළඟ ගැලපීම මොකද්ද බලන්න. ඉතින් ගැලපීමක් තුන දැන් දෙකත් අපි කරලා ඉවරයිනේ. 2020 මාර්තු 31 දිනට කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් 10යි උපචිත පරිපාලන වියදම් 5000යි. කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් තියෙනවා 1000 උපචිත පරිපාලන වියදම් 5000යි. පරිපාලන සම්මත තව ගැලපිල්ලක් ඊළඟ එකෙත් තියෙනවා අංක 4. හරිනේ? හරි. ඉස්සරහ මේක වාර්තා කළෙමු. කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් 10ක් තියෙනවා. දෙස්සට මොකක්ද දෙන? කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් ගිණුම හර බෙදාහැරීමේ වියදම් ගිණුම බැර. කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් ගිණුම හර කරනවා කියන්නේ ඒක අපිට මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක්. ජංගවත්කම අපි දාමු කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම්. ඉලක්කම කීයද තිබුණේ? 10යි. කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් අපි දාගමු 1000ක්. ජංගවත්කම් වල 1000ක් දානවා. කලින් ගෙවූ බෙදාහැරීමේ වියදම්. හරි නේද? ඒක බෙදාහැරීමේ වියදම් ගිණුම බැර. බෙදාහැරීමේ වියදම් ගිණුම බැර කරනවා කියන්නේ දැනට බෙදාහැරීමේ වියදම් තියෙනවා බලන්න ශේෂ පිරික්සුමේ 14714ක්. ඒක උඩ 1000ක් බැර කරනවා කියන්නේ 1000ක් අඩු වෙනවා. බෙදාහැරීමේ වියදම් සම්බන්ධ වෙන ගැළපිලි තිබුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් බෙදාහැරීමේ වියදම් ගිණුමේ අවසන් ප්‍රතිඵලය මූල ප්‍රකාශනයට ගන්න, ආදායම් ප්‍රකාශනයට ගන්න. එතකොට 14714න් 10න් 10ක් අඩු කළාම කීයද? 13714යි. 13714ක් දාගන්න ආදායම් ප්‍රකාශනයේ බෙදාහැරීමේ වියදම්. බෙදාහැරීමේ වියදම් තුල ලියන බෙදාහැරීමේ වියදම් කියලා 10ක් අඩු වෙනවා නේද? එතකොට 14714න් 10ක් ගියාම 13714යි. 13714යි ඉලක්කම. නිවැරදි අගය. ඔන්න අපි ගැලපීම කළා. කියන්නේ මේ ගැලපීම කළා. කලින් ගියෝ බෙදාහැරීමේ වියදම ගැලපුවා. ඊළඟ කියන උපචිත පරිපාලන වියදම් 5000යි. ඒතර උපචිත පරිපාලන වියදම් තියෙනවා 5000ක්. හැබැයි පරිපාලන වියදම් සම තව ගැලපීමකුත් තියෙනවා 5කින්. වෙනම ගැලප ගන්නත් ඕනේ. උපචිත පරිපාලන වියදම් දිස්සට මොකද්ද? පරිපාලන වියදම් ගිණුම හර උපචිත පරිපාලන වියදම් ගිණුම බැර. පරිපාලන වියදම් ගිණුම හර කරනවා කියන්නේ ළමයි අපි මේ ශේෂ පිරික්සුමේ තියෙන පරිපාලන වියදම් වලට එකතු කරමු. ශේෂ පිරික්සුමේ තියෙන පරිපාලන වියදම් 11700ක් මේකට එකතු කරන්නට ඕනි. ඔය උපචිත ගාන 5000. උපචිත ප්‍රමාණය 5000යි කියලා කියන්නේ නේද? ඔව් 5000 නේ. 5000 පරිපාලන වියදම් වලට එකතු කරා වුණා අපි. හරිද? පරිපාලන වියදම් ගිණුම හර කළා. උපචිත පරිපාලන වියදම් ගිණුම බැර. උපචිත පරිපාලන වියදම් ගිණුම බැර කරනවා කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් සේ දාන්නට ඕනේ.
ජංග වගකීමක් සදාන්න ඕනේ. උපචිත පරිපාලන වියදම් 5000යි කියලා. හරි? රයිට්. මම අර ශේෂ පිරිසුමන පරිපාලන වියදම් වලට 5000 අඩු කිරීම කළා. නමුත් එතෙන්දී මම පන්දා එකතු කිරීම කළා. පරිපාලන වියදම් තාම සම්පූර්ණ කරේ නැහැ. තව ගැළපීලක් අපිට කරන්න තියෙන නිසා. ඒකත් කරලම සම්පූර්ණගේ බලමු කීයද කියලා. බලන්න ඊළඟ ගැළපීල මොකද්ද කියලා. දැන් මේ ගැළපීල අපි කරලා ඉවරයිනේ. 4 ඉදිරි වසර සඳහා ගෙවූ 1231 ගෙවල් කුලිය පරිපාලන වියදම් යටතේ සටහන් කර ඇත. දැන් මේ පරිපාලන වියදම් කියන සමූහයක්නේ වියදම් සමූහයක එකතුවක් වෙ තියෙන්නේ. එතන ගෙවල් කුලියත් තිබිලා තියෙනවා. හැබැයි ගෙවල් කුලිය 1230ක් කලින් ගෙවලා. කලින් ගෙවපු 1230ත් අර පරිපාලන වියදම් තුල තිබෙනවලු. එහෙනම් පරිපාලන වියදම් වලින් 1230ක් කලින් ගෙවූ වියදම් වශයෙන් හඳුනා ගන්නට ඕනේ. ඒක කලින් ගෙවූ ගෙවල් කුලිය ගිණුම හර පරිපාලන වියදම් ගිණුම බැර. කලින් ගෙවූ ගෙවල් කුලිය ගිණුම හර කරනවා කියන්නේ ඒක මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක්. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම වල දාන්න කලින් ගෙවූ ගෙවල් කුලිය. කලින් ගෙවූ ගෙවල් කුලිය කීයද වටිනාකම 1230යි. 1230ක් දාගෙන මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් වශයෙන් කලින් ගෙවූ ගෙවල් කුලිය 1230යි. ඔය 1230ත් පරිපාලන වියදම් වලින් අඩු වෙන්න ඕනේ නේද? පරිපාලන වියදම් දැන්ට තියෙනවා 11700 5000ක් එකතු වෙලා තියෙනවා අඩු වෙන්න ඕනේ 1230ක්. හරි? උතර බලන්න නේද පරිපාලන වියදමේ නිවැරදි වටිනාකම කීයද කියලා. 11700 තියෙනවනේ. මේකට 5000ක් එකතු වෙන්න ඕනේ. 5000ක් එකතු කරාම 16700යි නේද? 16700 අඩු වෙන්න ඕනේ 1230ක්. මේක 1230ක් අඩු වෙන්න ඕනේ. ඒතකොට දැන් උත්තරේ බලන්න 10 3 ගියම 7යි 6 2 ගියම 4යි 6 2 ගියම 5යි 15470යි. හරි. 15470යි පරිපාලන වියදම් වල වර්ෂයට අදාළ වියදම. ඒක දාන්නේ පරිපාලන වියදම් වල ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් කියලා 15470යි. හරි ලකම නේද? 11700 5000 10700 10700 අඩු වෙන 1230ක්. මේ නැවත බැලුවේ නැත්නම් හදිස්සි අවසානයේදී එකතු කරනකොට වර්ධින්න පුළුවන්. ඒකයි මේ නැවත දෙපාරක් චෙක් කරලා බලන්න. හරි. එම ඒ ගැලපීමත් කරලා ඉවරයි අපි. මේ හතරවෙනි ගැලපීම අපි කළා. ගන්න පස්වෙනි ගැලපීම රුපියල් 200ක බඩු තොගයක් රවීන් සිගේ පෞද්ගලික පාවිච්චියට ගෙන ගොස් ඇත. ඒ ගැන සටහන් තබර නැහැ. අයිතිකරුගේ භාණ්ඩ ගැනලි පොත්වල වාර්තා කරන්නේ නැහැ. දිසටහන කියන්නේ ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. බලන්න ශේෂ ප්‍රශ්නයේ ගිණුම් දෙක තියෙනවද කියලා? ගැනලි කියලා ගිණුමක් තියෙනවා. එහෙනම් මෙතන වටිනාකම කීයද ආවේ? 200යි නේද? දැන් ගැනලි ගිණුම හර 200ක් කියන්නේ ගැනලි වලට එකතු වෙනවා. මේ ශේෂ ප්‍රශ්නෙන් ගැනලි වලට 200ක් එකතු වෙනවා. සහ ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර කරනවා කියන්නේ ශේෂ ප්‍රශ්නෙන් ගැනුම් වලින් 200ක් අඩු වෙනවා. ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. දැන් එහෙනම් නිවැරදි ගැනලි වටිනාකම කීයද? 540යි 200යි 740යි. 740ක් දාගන්න මූල තත්ත්ව ප්‍රකාශන හිමිකම යටතේ අඩු කළා ගැනලි කියන තැනට අන්තර මැදරුලේ 740ක්. බලමු තීරු දාන්න. 740ක්. 540යි 200 එකතු කරාම 740යි නේද? ඒතර දැන් කීයද මේ ගැනුම් වල නිවැරදි වටිනාකම එන්නේ? 1,5625ක් තිබුණා 200ක් අඩු වෙන්න ඕනේ. 1,5625න් 200ක් අඩු කළාම 1,5425යි. දාගන්න ආදායම් ප්‍රකාශනයේ 1,5425ක් විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී ගැනුම් කියලා. 1,5425යි. විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී ගැනුම් කියලා දාගන්න 1,5425. ගැනුම් 1,50,425යි.
හරිනේ. භාණ්ඩ ගැලණි වාර්තා කිරීම කලෙන් පස්සේ උත්තරේ. හරි. එහෙනම් එම ගැලණි පිළිලත් අපි දැන් කරලා ඉවරයි. පස්වෙනි ගැලපීමත් අපි කළා. කන අවසාන සහ අන්තිම ගැලපීම 6 වෙනි ගැලපීම වර්ෂය තුලදී විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත පිරිවැයට සිට 20ක ලාභයක් සහිතව ඉන්වොයිස් කරලා තියෙන බඩු තොගයක් 24480කට. ආපසු එවීමේ කාලය තාම ඉක්ම වෙලා නැහැ. එයි මේ ආපසු එවීමේ කාලය ඉක්මුනේ නැති කියලා කියන්නේ. මොකද ආපසු එවීමේ කාලය තුල භාණ්ඩ විකුණන්න ඕනේ. බැරි නම් ආපසු එවීමේ කාලයේ අවසානයේ භාණ්ඩ ආපසු එවන්න ඕනේ. ඒ නැත්තම් ඒ භාණ්ඩ එයා බාර ගන්න ඕනේ. ඒ නැත්තම් හරිද? ඒතර මෙතෙන්දී ආපසු එවීමේ කාලය ඉක්ම ගොස් නැහැ. කියන්නේ එයාට තාම මේ භාණ්ඩ විකුණන්න දී තිබෙන කාලය තව තියෙනවා. මේ බඩුතොගෙන් 60ක් විකුණලා තියෙනවා. මේ බඩුතොගේ යව් අවස්ථාවේ නාමිකව සටහන් කළා. දැන් මොකද කරන්න ඕනේ? භාණ්ඩතොගේ යව් අවස්ථාවේ නාමිකව සටහන් කළා. කියන්නේ හරබර කරලා නැහැ. මෙහෙම බඩුතොගයක් අහවලාට යවුවා කියලා වාර්තා කරලා තිනවා. සිහිවට සටහනක් අච්චරයි. දැන් යව් තොගේ ඉන්වොයිස් කළ මිල 24480යිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ යව් තොගෙන් 60යිනේ වික්කේ. එහෙනම් අපි විකුණුම් වශයෙන් හඳුනා ගන්න ඕනේ 60ක්. දැන් මේ වෙනකොට කිසිවක් හඳුනාගෙන නැහැ. කිසිවක් වාර්තා කරලා නැහැ විකුණුම් වශයෙන්. එහෙනම් අපි කරන්න ඕනේ යවුතොගේ ඉන්වොයිස් කළ මිලෙන් 60ක් දැන් විකුණලා ඉවරයිනේ. 60ක් අපිට දැන් අයිති. 60ක් අපි විකුණුම් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. 60ක වටිනාකම විකුණුම් ගිණුම බැල කරලා නායකයන්ට හර කරන්න ඕනේ. නොවිකුණු තොගයක් තියෙනවා 40ක්. ඒ තොගේ පිරිවැය අපි අවසන් තොගයට ගලපා ගන්න ඕනේ. අපි අවසන් තොගය හැබැයි මීට කලින් වාර්තා කිරීම කළා. නැවත අපි ඒක දැන් ගලපා ගන්නට ඕනේ. මේ ගැලපීමත් අවසන් තොගයට සම්බන්ධ ගැලපීමක් නිසා. ඒතර කලින් අපි ගැලපුවා වගේ නැවත නිවැරදි කරගන්න වෙනවා. හරි. අපි ඉස්සලාම යමු. මෙහෙම කරන්න දැන් මේ තොග කිරීමට අර පිරිවැය ගලපා ගන්න වෙනවා. අපි දෙවනව ගලපුවා මේක. අවසන් තොගේ වටිනාකමයි පිරිවැයට වාර්තා කරන්න ඕනේ අගේ උතර වෙනසක් වෙනවා. අවසන් තොගේ පිරිවැය දැන් වෙනස් වෙනවා. උතර බලන්න මෙතන විකිණීමට ආපසු වීමට යව් තොගේ යව් අවස්ථාවේදී අපි වාර්තා කරලා තියෙන නාමක සටහනක්. එහෙනම් ඒක ඉන්වොයිස් කළ මිල දීලා තියෙනවා. එම තොගෙන් 60යි විකුණලා තියෙනවා නේද? උතර බලමු එහෙනම් මේ විදිහට ලූම් පෙරඩක් 3 කියලා විකිණීමට හෝ ආපසු එවීමට යව් තොග. හරිද? රයිට්. ඒත් බලමු දැන් විකුණු තොගේ ඉන්වොයිස් මිල මුලින්ම ගමු. විකුණු තොගේ ඉන්වොයිස් මිල කීයද? දැන් යවලා තියෙන සම්පූර්ණ තොගේ ඉන්වොයිස් මිල කීයද බලන්න. මේ ගානේ කියනවනේ. යව් තොගේ සම්පූර්ණ තොගේ ඉන්වොයිස් මිල 24480යි වික්කේ 60යි නේ. එහෙනම් 60ක් තමයි විකුණලා තියෙන්නේ. 24480න් 60ක් නේද? 24480 මේකෙන් 60ක්. 24480න් 160ක්. බලමු කීයද කියලා කනක යන්ත්‍රය ආධාරයෙන් 24480න් බෙදීම 100 වැඩි කිරීම 60 කීයද? 14688යි. මේ විකුණු තොගේ 14688යි 60 නේද? 14688යි. විකුණු තොගේ ඉන්වොයිස් කළ මිල. යව් තොගේ සම්පූර්ණ තොගේ ඉන්වොයිස් කළ මිල 24480 ඒකේ වික්කේ 60යිනේ. එම තොගේ ඉන්වොයිස් කළ මිල 14688යි. දෙසටහන මේක අපි මොකද කරන්න ඕනේ? ණයගැති හර විකුණුම් බැලනේ 14688 ණයගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බැර. අපි කරලා ඉමු. ණයගැති පාලන කිරීම හර කියන්නේ බලන්න ණයගැතියන්ට එකතු වෙනවා. ණයගැති කියලා මෙතන අදහස් කරන්නේ වෙළඳාම ලැබිය යුතු මුදල් නේ. මේකට එකතු වෙන්න ඕනි 14688ක්. ණයගැති හර වෙළඳාම ලැබිය යුතු මුදල් තමයි ණයගැති කියන්නේ.
ඊළඟ විකුණුම් ගිණුම බැර. මේ තියෙන විකුණුම් තියෙනවා 1,74,630ක්. මේකට එකතු වෙන්න ඕනේ 14,688ක්. ඔන්න අපි ණයගැතියන්ට සහ විකුණුම් වලට ගැලපීම කළා. ණයගැතියෝ හර විකුණුම් බැර කළා. එතකොට දැන් ණයගැති ශේෂය වෙන්න ඕනි 15,622යි 14,688යි කියන ඉලක්කම් දෙක එකතුව. අපි බලමු ණයගැති ශේෂය කීයද කියලා දැන් එනවා. ණයගැති වෙන්න ඕනි මෙහෙම 14,688යි 15,622යි. මේ දෙක එකතුවනේ. අර දෙකයි 10යි එකක් ඇතුළේ අර එක 10ක 11 එකක් ඇතුළේ 6 12ක 13යි. මෙතන මේක 10 එකක් ඇතුළේ 30,310යි නේද? ණයගැතිය උතර වෙනවා 30,310ක්. ණයගැති ශේෂය. දැන් අපි දාගමු මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දාගන්න ඕනි ණයගැතියෝ කිදාවේ 30,310යි 30,310ක් කියලා දාගන්න ඕනේ 30,310යි. ඊට පස්සේ බලන්න විකුණුම් කීයද කියලා. ණයගැතියෝ අපි දැන් ගැලපීම කළා විකුණුම් වෙන්න ඕනේ 1,74,630යි 1,86,800 මේ 88 එකතු වෙන්න ඕනේ නේද? මේ 14,688 නේද එකතු වෙන්න ඕනේ. එතකොට 1,74,630 තියෙනවනේ විකුණුම් දැනට. ඒකට එකතු වෙන්න ඕනේ 14,688. එකතු වුණාම දැන් සම්පූර්ණ විකුණුම් වෙන්න ඕනේ 3 11යි 6 12ක 13 එකක් ඇතුලේ 9යි 8යි 1යි 1,89,318ක් 1,89,318යි සම්පූර්ණ විකුණුම්. ඒතර ආදායම් ප්‍රකාශනයේ විකුණුම් වශයෙන් දාගන්න මේ ඉලක්කම. ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දාගන්න විකුණුම් කියන ඉලක්කම වෙන්න ඕනි 1,89,318යි 1,89,318යි. ඔන්න දැන් විකිණීමට වාපස් එවීමේ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් අපි විකුණුම් සහ ණයගැතියන් කළ යුතු ගැලපීම කළා. ඊළඟ නොවිකුණු තොගේ පිරිවැය අපි අවසන් තොගයට එකතු කරන්නට ඕනේ. අපි අවසන් තොගයට ගලප ගන්න ඕනේ. අපිට ඒක කලින් කරන්න බැරි වුණානේ අපි දැන් කරමු. ඒතර මෙතන විකිණීමට වාපස් එවීමේ භාණ්ඩ දැන් නොවිකුණු තොගේ පිරිවැය ගමුනේ. ලියනවා නොවිකුණු තොගයේ පිරිවැය. නොවිකුණු තොගේ පිරිවැය ගන්න මෙහෙමයි. දැන් අපිට යව් සම්පූර්ණ තොගේ පිරිවැය දීලා තිබුණේ නැහැ ඉන්වොයිස් කළ මිල තමයි දීලා තිබුණේ කලින්. මේ බලන්න. යව් සම්පූර්ණ තොගේ පිරිවැය නෙමෙයි දීලා තිබුණේ ඉන්වොයිස් කළ මිල මේ 24,480 කරන ඉන්වොයිස් කළ මිල. ඉන්වොයිස් කළ මිල ආවේ පිරිවැයට සර්විස් එක ලාභ එකතු කිරීමෙන් පස්සේ. ඒතර නොවිකුණු තොගේ පිරිවැය ගන්න මෙන්න මේ විදියට අපිට පුළුවන් මෙහෙම ගන්න. පොඩි ගණනය කිරීමක් කළ ගන්න පුළුවන්. මුළු තොගේ පිරිවැය මුළු තොගේ 24,480 නේද? දැන් මෙමනේ පිරිවැය 100 නම් 20ක ලාභ එකතු කළා යවලා තියෙන 120ට. එතන මේක සමානයි 120. වැඩි කිරීම 100. ඔක තමයි පිරිවැය. මුළු තොගේ පිරිවැය වෙන්නේ 24,480 බෙදීම 120 වැඩි කිරීම 100. මොකද පිරිවැයට 20ක ලාභ තියාගෙන බඩු යවලා තියෙන්නේ. පිරිවැය 100 නම් 20ක් ලාභය යවු මිලේ නම් 120යි. බලන්න මේක සුළු කළා උත්තරේ කීයද කියලා අපි ගණන් යන්ත්‍රය ආධාරයෙන් ගමු. 24,480 බෙදීම 100 තමයි බෙදීම 120 නේ. බලමු. 24,480 බෙදීම 120 වැඩි කිරීම 100. කී උත්තරේ 20,400 මුළු තොගේ පිරිවැය. මේ මුළු තොගේ පිරිවැය
එම නිසා නොවිකුණු තොගේ පිරිවැය මේ 20400 කියන මුළු තොගේ පිරිවැයනේ. ඉතිරි තොගේ කියන්නේ 100 කීයක්ද? 40ක්. මොකද 160ක් විකුණලා තිබුණානේ. නොවිකුණු තොගේ පිරිවැය කියන්නේ 20400කින් 40ක්. 20400කින් 40ක් කියන්නේ කීයද? 20400 බෙදීම 100 වැඩි කිරීම 40. කීයද? 8160යි. 8160ක් තමයි නොවිකුණු තොගේ පිරිවැය. මේක තමයි අපි අවසන් තොගේ පිරිවැය වශයෙන් හඳුනා ගන්න ඕනේ. අපි අතින් පුංචි අත්තරදීමක් වුණා කලින් මේක දැන් නිවැරදි කරගමු. මොකද්ද? අපි අවසන් තොගේ මුලින් දැනට පවතින තත්ත්වයේ මත පිරිවැය 30000 කියලා තිබුණානේ භෞතික තොගේ. අපි ඒක වාර්තා කරලා කපහැරීම කළා. නමුත් දැන් මෙතන අවසන් තොගේ පිරිවැයට තව එකතු වෙන්න ඕනි 8160ක්. හරිනේ? හොඳට මෙන්න මේකත් මතක තියාගන්න. මේ තොග ලියහැරීම ඉස්සලා කළේ 4000 ඒක හරි. ඒ 4000 ලියහැරී දැනට ගබඩාවේ පවතින තොගේ පිරිවැය 30000යි. ඒ පවතින තොගේ ශුද්ධ ප්‍රලබ්ධකය 26000යි. ඒතර ගබඩාවේ පවතින තොගේ අගේ අඩු වෙලා තියෙනවා කීයකින්ද? 4000ක්. ඒතර තොග ලියහැරීම 4000 හරි. නමුත් එම ඉලක්කමට අමතරව අපි විකිණීමට හෝ ආපසු ඉවීමට යවූ තොගයක් තව තියෙනවා 8160ක තොගයක් නේද? ඒ 8160ක තොගය අපිට අයිති තොගයක්. ඒක තේ තොගේ පිරිවැය. ඒක සුද්ධ උපලබ්ධයක් නැහැ. ඒ 8160ත් මොකද වෙන්න ඕනේ? අවසන් තොග ගිණුම හර වෙලා වෙළඳ ගිණුම බැර වෙන්න ඕනේ. අපි අවසන් තොග ගිණුම හර කරනවා කියන්නේ අපිට පුළුවන් මෙහෙම කරන්න. ආපහු ගිණුම වෙනම ගන්නවා වෙනුවට මේ ගිණුමටම ගන්න පුළුවන්. 8160නේ. නැවත වෙනම ගිණුමක් ඕනේ මේ ගිණුමටම අපිට හර කරන්න පුළුවන් ඒක. හරිද? මේ 26000ටම 8160 හර කරනවා. වෙළඳ ගිණුම කියලා. 8160යි. මේක වෙළඳ ගිණුම බැර. උතර වෙළඳ ගිණුමට බැර වෙන තොගය වෙළඳ ගිණුමට යන තොගය පිරිවැය වෙන්න ඕනේ. මේ 8160යි මේ 30000යි දෙකම. උතර කලින් අපි 30000ක් දාලා තිබුණා. ඊට අමතරව තව 8160ක් එන්නට ඕනේ. එතකොට මම පැත්තකින් ලියන ඉතිරි තොගේ පිරිවැය මේක යටිම ලියන්නම්. ඉතිරි තොගේ සම්පූර්ණ පිරිවැය. හරි. මේ බලන්න මෙතන ලියලා පෙන්නනම් ඔයාලට. ඉතිරි තොගයේ පිරිවැය මෙහෙමයි එන්නේ. පවතින තොගේ පිරිවැය කීයද? 30000යි. දැන්ට ගබඩාවේ තියෙන තොගේ පිරිවැය 30000යි එකතු වෙන්නට ඕනි. නොවිකුණු තොගේ පිරිවැය 8160යි. තොර සම්පූර්ණ ඉතුරු තොගේ පිරිවැය වෙනවා කියන්නේ 8160ක්. එම නිසා තොග පිරිවැය 38160යි. ඔය තොග පිරිවැය 38160ක් තමයි තොග ගිණුම හර වෙලා වෙළඳ ගිණුම බැර වෙන්න ඕනේ. නමුත් අපි මේ වන විට 30000ක් හර බැර කරලා තියෙනවා. අපි දැන් මේ වන විට 30000ක් හර බැර කළානේ නේද? ඒ නිසා 30000ක් අපි දැන්ටමත් මේ තොග ගිණුම හර කරලා වෙළඳ ගිණුම බැර කළානේ. તો අපි අලුතෙන් එකතු කළා 8160ක්. මේ 8160 තොග ගිණුම හර කළා වුණ එකත් වෙළඳ ගිණුම බැර වෙනවා කියන්නේ දැන් අර වෙළඳ ගිණුමට ගිය තොගයට සම්පූර්ණ ගාණ එකතු වෙන්නට ඕනේ. ඒතර කලින් ගාණ දාපු ගාණ නෙමෙයි දැන් වෙන්නට ඕනේ. අපි වෙළඳ ගිණුම හැදුවානේ. එතන අපි අවසන් තොග කියලා ගත්තනේ 30000ක්. ඇත්තටම දැන් මෙතන වෙන සංඛ්‍යාව 30000 නෙමෙයි 38160ක්. මම මේක වෙනස් කරනවා ඒ නිසා ඔයගොල්ලොත් ඒක වෙනස් කරගන්න. මේක අයින් කළා. මෙතන එන්නට ඕනි 38160ක්. 38160යි. අවසන් තොගේ සම්පූර්ණ පිරිවැය. අවසන් තොගේ පිරිවැය 38160යි. තොර දැන් මූල තත්ත්ව ප්‍රකාශනට යන්නත් ඕනේ. තොග වටිනාකම තමයි තොග ගිණුම ශේෂය. දැන් බලමු තොග ගිණුම ශේෂය කීයද කියලා. තොග ගිණුම ශේෂය වෙන්නට ඕනේ මේ ගණන් හැටියට බලන්න.
කලින් 30000ක් තිබුණා ඒ තොගෙන් 4000ක් ලියා හැරියා. ඒතකොට ඒ තොගේ අවමාගේ 26000 ඊට අමතරව 8160ක් අර නොවිකුණු තොගයෙන් ආවා. දැන් මෙන්න මේ ඉලක්කම තමයි තොග කිරීමේ අවසාන ශේෂය. ඒක තමයි මුල තත්ත්ව ප්‍රකාශනට යන්නට ඕනේ. 0යි 6යි 1යි 8යි 14යි 34160යි. 34160 තමයි යන්න ඕනි ජංග වත්කම් වලට. 34160යි. හරිද? ජංග වත්කම් වලට යනවා 34160. උතර ඒ කියන්නේ පවතින තොගේ ශුද්ධ උපලබ්ධයගේයි අවමගේයි නොවිකුණු තොගේ පිරිවැය. එකතු කළාම මගේ 34160යි. ඒක තමයි ජංග වත්කම් වල පෙන්වන්නට ඕනි. උතර කලින් දාපු ගාන වෙනස් වෙන්න ඕනේ. එතකොට ජංග වත්කම් වල තොගේ කියලා එන්න ඕනේ මෙතන 34160. 34160ක් නේද? ඔව්. අපි එතන එක නිවැරදි කරමු. 26000 වෙනුවට එන්න ඕනේ 34160ක්. 34160ක්. හරිද? තේරුණානේ? උතර ආදායම් ප්‍රකාශනට ගියේ පිරිවැය 38160යි. ජංගවත්කම් වල තියෙන 34160යි. ඒ වෙනස මොකද්ද? තොග ලියහැරීම 4000. තොග ලියහැරීම උනේ ගබඩාවේ පවතින තොගයට අර විකිණීමට වාපසීමට යවු තොග සම්බන්ධ නෙවෙයි. ඔහොම ඒ ගැලපීම කරන්න ඕනේ. හරි නේද? හරි. දැන් අපි ගැලපීම සටහන් ටික කරලා ඉවරයි එහෙමනම් නේද? අපි ගැලපීම සටහන් ටික දැන් කරලා ඉවරයි. දැන් අපි ඊළඟට කරන්න ඕනේ බලන්න ගැලපීම සටහන් ටික අපි දැන් කරලා ඉවරයි නේද කියලා? ඔව්. ගැලපිලි 6ම අපි දැන් කරලා අවසానයි මේ වෙන විට. දැන් අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ ශේෂ පිරික්සීමේ උඩ ඉඳන් 15ට සංඛ්‍යා දාගෙන එන්න. ඒන අතර වාරේ මේ වන විටත් වාර්තා වෙලා තියෙන සංඛ්‍යාම අපි අයින් කරන්න ඕනේ. අනිත් සංඛ්‍යා පමණයි දාන්න ඕනේ. දැන් බලන්න ශේෂ පිරික්සීමේ තියෙන සංඛ්‍යා මොනවද කියලා එමනම්. දේපල පිරියත හා උපකරණ 50000යි. කොහරද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම්. දේපල පිරියත හා උපකරණ 50000ක් තියෙනවා නේ. හරි. මේක දැම්මා. සමුච්චත්‍රය 11500යි. දාගන්න සමුච්චත්‍රය තිරුණ 11500ක්. මේගොල්ලෝ දැන් වත්කම් ෂෙයා කරලා තියෙන්නේ. ඒකයි ඊළඟට 10 ස්ථාවර තැන්පතු තියෙන 10000. ස්ථාවර තැන්පතු කියන්නේ ආයෝජනයක්. එකක් ජංගම නොවන වත්කම් වල දැන් මේකේ වෙන ඒව නැහැනේ මේක මේ වැහෙනවා. ස්ථාවර තැන්පතු මෙතන දාගන්න ජංගම නොවන වත්කම් වල තමයි එන්නේ. ස්ථාවර තැන්පතු 10 කිලෝවත් කමනේ පදි. කීද රුපියල් 10000යි. කොනේ මෙතන දාගන්න එක ආයෝජනයක් නේ. ජංගම නොවන වත්කම්. වෙළඳහා ලැබිය යුතු මුදල් දැම්ම මීට කලින් නේද? වෙළඳහා ලැබිය යුතු මුදල් ඒක ණය ගැතියෝනේ. දාලා තියෙනවා 30310. වෙළඳහා ගෙවිය යුතු මුදල් වෙළඳ ගෙවිය යුතු මුදල් 7500 ජංගම වගකීම්. ජංගම වගකීම් වල දාගන්න ණය හිමියෝ නැත්තම් වෙළඳ ගෙවිය යුතු මුදල් තමයි වෙළඳ ගෙවිය යුතු මුදල් 7500යි. ඊළඟට මුදල්ලා බැංකු ශේෂය 705යි. මුදල්ලා බැංකු ශේෂය 705 ජංග වත්කම්. මුදල් හා බැංකු 705යි. ඊළඟට ආරම්භක ප්‍රාග්ධනය 34000යි. ප්‍රාග්ධනය හිමිකමට දාගන්න ඕනි. ප්‍රාග්ධනය 34000යි. හිමිකම යටතේ. ඊළඟට ගැනලි ගලපලා ඉවරයි අපි. ආපසෙවුම් 15060යි. ආපසෙවුම් විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. ආපසෙවුම් 15060ක්. ආපසෙවුම් 15060යි. ඊට ආපසු යවුම් 9600යි ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ. ආපසු යවුම් 9600යි ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ විකුණුම් අපි දාලා ඉවරයි සංඛ්‍යාව. ගැනුම් දාලා ඉවරයි සංඛ්‍යාව. ආරම්භක තොගේ 9975යි. විකුණුම් පිරිවැයට දාගන්න 2019 4යි එක තොගය
9975යි. 9975යි. වෙනත් ආදායම් 120යි. වෙනත් ආදායම් වල දාගන්න මෙහෙම. වෙනත් ආදායම් 120යි. එකට බෙදාහැරීමේ වියදම් දාලා ඉවරයි. පරිපාලන වියදම් අපි දාලා ඉවරයි. මූල්‍ය වියදම් 3409. මූල්‍ය වියදම් දාගන්න. මූල්‍ය වියදම් යටතේ මූල්‍ය වියදම් 3409යි. අපි එහෙමනම් මේ වන විට ගැලපුම් සටහන් සියල්ල කරලා අවසానයි. ශේෂ පරීක්ෂණයේ සංඛ්‍යා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරලා අවසానයි. දැන් තියෙන එකතු කිරීම කරන්න ප්‍රවේශයෙන් කරමු එකතු කිරීම. අපි පටන් ගමු ආදායම් ප්‍රකාශනයෙන්. විකුණුම් වලින් ආපසු එන මඩු කළ උත්තරය හැපතර ගන්න. 8යි 11ක් ගියම් 5යි 8යි රෙපක් ගියම් 3යි ගණන් කැන්තෙන් ආදාන එකතු වෙනතු වර්ධින්නේ නේද? 1,89,318න් අඩු වෙන්න ඕනි 15,060ක්. උත්තරය 1,74,258යි. 1,74,258ක් නේද? ලක්ෂ 74,258යි නේද? හරි. ඊළඟට තියෙනවා ආරම්භක තොගය ගණන් වලින් ආපස් ගිය මඩු කළ උත්තරය හැපතර ගන්න. බලමු කීයද කියලා. 1,50,425 ගණන් තියෙනවා. 1,50,425 ඍණ 9,600. උත්තරය 95,825යි. ඒක අපි ආරම්භක තොගයට එකතු කරමු. මේකට එකතු වෙන්න ඕනේ 95,825ට 95,825ට එකතු වෙන්න ඕනේ 9,975ක්. උත්තරය 1,50,800යි. 1,50,800යි නේද? ඒකේ අඩු වෙන 38,160ක්. උත්තරේ නෝ විකුණුම් පිළිවෙල. බලමු කීයද කියලා 0යි. ඒක හැපැත්තට ගන්න පුළුවන් උත්තරේ. 0යි 10යි ගියාම 4යි. 7 එකක් ගියාම 6යි. 15ට ගියාම 7යි. 93ක් ගියාම 6යි. එතකොට 67,640 වරහන් දාලා අඩු කරන්න ඕන නිසා. නැවත බලමු. හරිද කියලා එක. 1,50,800න් ඍණ 38,160ක්. උත්තරය 67,640 නේද? උත්තර විකුණුම් තියෙන 1,74,258ක්. විකුණුම් තියෙන 1,74,258ක් අඩු වෙන්න ඕනි විකුණුම් පිරිවැය 67,640ක්. දර ලාභය 1,06,618ක්. 1,06,618යි. 106,618යි. මොකද්ද මේ දර ලාභය? ඔකට අපි එකතු කරන්න ඕනේ වෙනත් ආදායම්. වෙනත් ආදායම් තුන දෙකක් 1,120ක්. වෙනත් ආදායම් එකතු කළාම උත්තරේ 8යි 2,103යි 6,7යි 6,7යි 2,1යි 1,07,738යි නේද? ඊට පස්සේ අපි ගන්නවා පරිපාලන වියදම් එකයි තියෙන්නේ 13,714යි. පරිපාලන බෙදාහැරීම වියදම්. පරිපාලන වියදම් එකයි තියෙන්නේ 15,470යි. වෙනත් වියදම් එකයි තියෙන්නේ 4,1000යි. මූල්‍ය වියදම් තියෙන එකයි 3,409යි. එහෙනම් බලමු සම්පූර්ණ වියදම කීයද කියලා එකතුව.
විධාන වියදම් 13714යි 13714යි ධන පරිපාලන වියදම් 15470යි 15470යි ධන වෙනත් වියදම් 4000යි ධන 3409 මූල්‍ය වියදම් උත්තරය 36593යි 36593යි මේ තමයි මුළු වියදම නේද? දැන් මුළු වියදම මුළු ආදායමෙන් අඩු කරන්න ඕනේ. දැන් මුළු ආදායම තිබ්බ කීයක්ද? 1,07,738ක්. 1,07,738ක්. ඒකෙන් අඩු කරන්න ඕනේ මුළු වියදම තිබ්බ කීයක්ද? 36593ක්. ඒතර මුළු ආදායම තිබ්බ 1,07,738ක්. මුළු වියදම තිබ්බා 36593ක්. 1,07,738න් මුළු වියදම තිබ්බා 36593ක්. 36593 අඩු කරා. තොරේන උත්තරය තමයි සුද්ධ ලාභය. 8න් 3ක් ගියම 5යි. 4න් 9ක් ගියම 4යි. 6න් 5ක් ගියම 1යි. 7න් 6ක් ගියම 1යි. 71145යි. 71145 සුද්ධ ලාභය. 71145. මේකට අපි කියන මොකද්ද? සුද්ධ ලාභය. සුද්ධ ලාභය මෙතනින් අරන් යනකොට කොහරද ප්‍රාර්ථනා කිරීම නේද? මෙතන හර ප්‍රාර්ථනා කිරීම බැර. ප්‍රාර්ථනා කිරීම බැර කරනවා කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේදී අපි හිමිකමට එකතු කරන්නට ඕනේ නේද? මූල තත්ත්ව ප්‍රකාශනයේදී හිමිකමට එකතු කරන්න ඕනේ. එකතු කළා සුද්ධ ලාභය කියලා. සුද්ධ ලාභය කිදි ලක්කමාවේ 71145යි. 71145 පළමු තිරුට දාගමුකෝ අපි. ගැලලි තියෙන 740ක් ලාභයෙන් අඩු කළාම රඳවාගත් ඉපීම වෙනවා. අතර 5යි 4 ගම් 0යි 11 ගම් 4යි 0යි 7යි 70405 නේද? හතදාස් 405යි. මේක අපි ප්‍රාග්ධනට එකතු කරන්න ඕනේ. හත 1145 ඍණ 740. 70405යි එකතු වෙනවා 34000ක් ප්‍රාග්ධනය නේද? तो හිමිකම එනවා 1,04,405යි. 104යි 405යි හිමිකම. හරිනේ? ජංගම වගකීම් නැහැ. ජංගම නොවන වගකීම් නැහැ. ජංගම වගකීම් දෙකක් තියෙනවා 5000යි 7500 එකතු කරාම 12500යි. 12500 මේක එකතු කරන්න හිමිකම හා වගකීම් වල එකතු බලන්න 5යි 0යි 5 9යි 4 2 6යි 1යි 1යි 5යි 0යි 5 9යි 4 2 6යි 1යි 1,16,905ක් තියෙනවා නේද? 12500යි 1,04,405 1,16,905 මේ තමයි හිමිකම හා වගකීම් වල එකතුව. උත්තර බලමු වත්කම් පැත්තේ තත්ත්වය කොහොමද කියලා. දේපල පිරිත උපකරණ තියෙනවා 50000න් අඩු වෙනවා 11500ක්. 50000න් 11500ක් ගියාම කීයද බලන්න? තිස් 8500 නේද? 38500යි. ස්ථාන දම්පතවත් වෙන 10000ක් ජංගම නොවන වත්කම් එකතු මේ දෙක එකතුව 48500යි. ජංගමත්කම් තියෙනවා බලමු ජංගමත්කම් එකතුව කීයද කියලා. 34160යි ධන 10යි ධන ආයත් නැවතත් 10යි
ධන 1230යි ධන 30310යි ධන 705යි 68405යි 68405යි. දැන් බලන්න මුළුවත්කම එකතු බලන්න නම් කීයද කියලා 5යි 0යි 5 9යි 8 16යි 1,16,900 5යි මුළුවත්කම්. සැලෙන මුළුවත්කම් කියලා. හිමිකම හා වගකීම් වල එකතුවත් කීදාවේ 1,16,905යි. ඒතර ගණන සමානයි. මුළු දත්ත ප්‍රකාශනය සමානයි. ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසය සම්පූර්ණ වෙන්න ඕනේ. මේ අපි කරන්නේ ගැළපිලි සටහන් සහිත මූල ප්‍රකාශ. දැන් මෙහෙම මූල තත්ත්ව ප්‍රකාශනය අපි එකතු කරනවා. එකතු කරලා සමාන නම් අපි හිතනවා අපි ගණන හැදුවා නිවැරදි කියන බොහෝ වෙලාවට එම වෙන්නත් පුළුවන්. නමුත් ගණන් සෑදී යම් යම් වැරදි තිබිලත් මූල තත්ත්ව ප්‍රකාශනය සමාන වෙන්න පුළුවන්. සමවුත් පමණින්ම ගිණුම් තැබීම නිවැරදිම කියලා අපි හිතන්නත් හොඳ නෑ. නමුත් බොහෝ විට නිවැරදි වෙන්න පුළුවන්. හරි නේද? හොඳයි. අපි ඊළඟ පරිච්ඡේදය තුලින් ගැළපෙන සටහන් ගැළපෙන සටහන් අධ්‍යයනය කරලා තවත් ගැළපෙන සටහන් සහිත මූල ප්‍රකාශ හැදෑරීම කරමු.